ආදරණීය දරුවෙනි, අපි අද කතා කරන්නේ 8 ශ්‍රේණියේ අවසාන පාඩම ටෙසලාකරණය අධියර 30. මේ ටෙසලාකරණය අපි 7 දී ඉගෙන ගත්තා. පොඩක් මතක ඇති. අපි තවදුර අරන් යනවා ඔයගොල්ලන්ව මේ පාඩමේ. ඒත් පොඩ්ඩයි. සවිදි ටෙසලාකරණ ඕන. අර්ධ සවිදි ටෙසලාකරණය යනු කුමක්දයි හඳුනා ගන්න පුළුවන්. ಜಾති දෙකක් තියෙනවා. සවිදි ටෙසලාකරණය, අර්ධ සවිදි ටෙසලාකරණය. ඊළඟට සවිදි ටෙසලාකරණ හා අර්ධ සවිදි ටෙසලාකරණය නිර්මාණය කිරීමට සුදුසු බහුවස්ත්‍ර තෝරා ගැනීම. සවිදි ටෙසලාකරණ හා අර්ධ සවිදි ටෙසලාකරණ නිර්මාණය කිරීම. මේ ಜಾති දෙක අවබෝධ කරගත්තා නම් ඊටු කටයුත්ත බොහොම ලේසි. දැන් මොකද්ද ටෙසලාකරණයක් කියන්නේ? මතකනේ? හැඩතල එකක් හෝ කීපයක් යොදා ගනිමින්. එකක් හරි කීපයක් හරි යොදා ගනිමින්. එක මත එක නොසිටින ලෙසත්. ඒවා අතර හිදැස් නොසිටින ලෙසත් ක්‍රමානුකූලව නැවත නැවත යොදා ගනිමින් තලයක යම් ඉඩ ප්‍රමාණයක් වැසී යන ලෙස පරිදි සැකසීම ටෙසලාකරණය. ඔයාලා දන්නවා දැන් ගේ බිමක ටයිල් අල්ලනවා. ඒතර එක උඩ එක දාලා අල්ලන්නේ හිස්තෙන් තියලා අල්ලන්නේ නැහැ. ඒතර ටෙසලාකරණය කියන්නේ මේක. දැන් නාන කාමරයක අපි බිත්තියට අල්ලනවා. ඒතර රටාවක් තියෙනවා. හැබැයි එක මත එක අල්ලන්නේ නැහැ. හිස්තෙන් තියන්නේ නැහැ. අන්න ඒක තමයි මූලික સિદ્ધාන්තය. එක මත එක වැටෙන්නේ නැහැ. හිස්තෙන් තියන්නේ නැහැ. දැන් බලන්න සුද්ධ ටෙසලාකරණ. මේ බලන්න මේක හදලා තින්නේ සවිදි ෂඩස්ත්‍රයකින්. එක හැඩතලයයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් මේක හදලා තින්නේ කොහොමද? සමජත්‍රස් වලින්. පාට වෙනස් වුණාට එකම හැඩතලයක්. ඒතර එකම හැඩතලයක් විතරක් යොදාගෙන ඒකට අපි කියනවා සුද්ධ ටෙසලාකරණ. එක හැඩතලයක් පමණක් යොදාගෙන සකස් කර ඇති නිසා මේවා සුද්ධ ටෙසලාකරණ ලෙස හැඳින්වෙන්නේ. අන්න බොහොම ලේසි. එක හැඩතලයක් නම් ඒක සුද්ධ ටෙසලාකරණය. සුද්ධ ටෙසලාකරණය. එහෙමනම් මේක දිහා බලන්න අර්ධ ශුද්ධ. අශුද්ධ කියන්නේ අර්ධ ශුද්ධ. අර්ධ ශුද්ධ. හැඩතල දෙකක් හෝ කීපයක්. කියන්නේ එකකට වැඩි ගණනක් භාවිතා කරන සිදු කරන ඒවට අපි කියනවා අර්ධ ශුද්ධ ටෙසලාකරණ. මොනවද අපි කියන්නේ? අර්ධ ශුද්ධ ටෙසලාකරණ. අර්ධ ශුද්ධ ටෙසලාකරණ. දැන් මේක බලන්න. ත්‍රිකෝණයයි සමචතුරස්‍රයයි සමචතුරස්‍රයයි. හැඩතල දෙකක්. හැඩතල දෙක. එහෙනම් අර්ධ ශුද්ධ ටෙසලාකරණය. එතකොට මෙන්න මේක ශීර්ෂ ලක්ෂයක්. ඔය හරි තැනක් ගත්තොත් මේ වටේ කෝණයේ අංශක 360 වෙන්න ඕනේ. ඒතර එක මත එක පිටින්නත් බෑ, ඉඩ තියෙන්නත් බෑ. මේ ශීර්ෂ හැමතැනම අංශක 360ක කෝණයක් වෙන්නත් ඕනේ. ඒක තමයි ඒ කියන්නේ. ටෙසලාකරණය සඳහා යොදා ගන්නා හැඩතල වලින් ලක්ෂයක් වටා අංශක 360ක කෝණය සම්පූර්ණ වනසේ එම හැඩතල එක මත එක නොපින්න සේත් හිඩස් නොසිටින සේත් තලයක් මත සකස් කළ හැකි විය යුතුය. එතකොට මේක සම්පූර්ණ වෙන්න ඕනේ. හිඩස් නොසිටින සේත් එක මත එක නොපීටන සේත්. ඔන්න වැදගත් කරුණු. ඔය තුන රැකෙන්න ඕනේ. එහෙමනම් සමපාද ත්‍රිකෝණාකාර හැඩයක් පමණක් භාවිතා කළ හැකි ටෙසලාකරණ නිර්මාණයක් අභ්‍යාස පොතේ අඳින්න ඕනේ. තම අර විදිහේ සමපාද ත්‍රිකෝණාකාරම් මෙතන අඳින්නයි යන්නේ. ඒකට බලන්න. ඔන්න. දැන් මම මෙම ත්‍රිකෝණය ඔන්න එන්දා. ඔන්න එන්දා. හරි. ඊළඟ මේ ත්‍රිකෝණය මේ අතට ඇන්දා. මං අඳිනවට ලේසි නිසායි ඒ වැඩේ එහෙම කරන්නේ. ඔන්න දරුවනේ. හරියටම තියන්න ඕනේ කුඩ. හරි. ඔන්න තව අවසරයක් මෙයාව ගමු. ඔන්න බලන්න. හරි. ඊට පස්සේ මෙයාව ගමු. ඔන්න මම ටෙසලාකරණය මේ අඳිනවා සමපාද ත්‍රිකෝණය. එකම ප්‍රමාණය දැන් මට පුළුවන් කඩදාසි වලින් කපලත් මේක කරන්න.
හරි. හරි. ඊට පස්සේ ශීර්ෂ හරියට තියන්න ඕනේ දරුවන්. ඒක තමයි වැදගත්කම. ශීර්ෂ. හරි. හරි. ඔන්න ඇඳ දක්වන්න කියන්නේ අපිට. හරියට මේ ශීර්ෂයට ශීර්ෂය තියන්න ඕනේ. හරි. ඉතින් ඔහම දිගටම අඳින්නයි තියෙන්නේ. හරි. ඔන්න අපි කීපයක් ඇඳලා පෙන්නවා දැන් දරුවන්ට. හරි. බලන්න. තව පේලියක් ඕනනම් මේ යටින් සකස් කරන්න පුළුවන්. එතකොට සමපාද ත්‍රිකෝණාකාර හැඩය පමණක් භාවිතා කළ හැකි ටෙස්ලාකරන නිර්මාණයක් අඳින්න කියනවා. දැන් අපිට පුළුවන් ඕනනම් මේකට යම් කිසි හැඩයක් දෙන්න. හැඩයක් දැම්මන්න. ඊට පස්සේ අපි ඔන්න ඉතින් අපි ඇදුවා සමපාද ත්‍රිකෝණ වලින් මොකක්ද ඇදුවේ? ඇඳා ටෙසලාකරණයක් අපේ පොතේ. අපිටත් අඳින්න පුළුවන් අපේ අභ්‍යාස පොතේ ඒ විදියට. හරි. පහත දැක්වෙන එකෙක් ටෙසලාකරණය ශුද්ධ ටෙසලාකරණයක්ද අර්ධ ශුද්ධ ටෙසලාකරණයක්ද යන්න හේතු සහිතව ලියන්න. දැන් බලන්න ඒ කොටස. මේක යොදා ගන්න තියෙන්නේ ඔය මම යොදව විදිහේ සමපාද ත්‍රිකෝණ. එතකොට හේතු සහිතව සමපාද ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ පමණක් යොදාගෙන ඇති නිසා මොකක්ද අපි කියන්නේ එක જાතියක් නම් ශුද්ධ ටෙසලා කරණයකි. හරි. දැන් මේකේ බලන්න. මේකේ ත්‍රිකෝණ සහ සමචතුරස්‍ර. එහෙනම් ඒක අර්ධ ශුද්ධ ත්‍රිකෝණ සහ වර්ග දෙකක් තෝරගන්න තියෙනවා. සමචතුරස්‍ර යොදාගෙන ඇති නිසා මොනවාද? ಜಾති දෙකක්. අර්ධ ශුද්ධ මොනවාද? ටෙසලා කරණයකි. හරි. අර්ධ ශුද්ධ
ටෙසලාකරණය. අපි බලමු ඊළඟට මේකේ මොකක් හරි එක හැඩතලයක් තියෙනවා. නිකන් ඊතලයක් වගේ. එතකොට අපි කියන එකට බහුවචනයක් කියන්න ඕනේ නැහැ. අපි කියමු එක හැඩතලයක්. එක හැඩතලයක්. එක හැඩතලයක් පමණක් යොදාගෙන ඇති නිසා ශුද්ධ ටෙසලා කරණයකි. මේක බලන්න. නිකන් එල්ලකුර වගේ දෙකම එකම දේ. නොපිටට තියෙනවා. ඒක අපිට අවුලන්නේ. එතකොට එක හැඩතලයයි. එක හැඩතලයක් පමණක් යොදාගෙන ඇති නිසා මොකද්ද? ශුද්ධ ටෙසලා කරණයකි. හරි ෂෝක්නේ. දැන් මේක දිහා බලන්න. දැන් මේක එක හැඩතලයක්, මේක තව හැඩතලයක්. එතකොට හැඩතල දෙකක් තියෙනවා මේක. එතකොට හැඩතල දෙකක් නම් හැඩතල දෙකක් යොදාගෙන ඇති නිසා මොනවද බබා කියන්න? දෙකක් නම් ඇති නිසා මොකද්ද? අර්ධ ශුද්ධ ටෙසලා කරණයකි. අර්ධ ශුද්ධ ටෙසලාකරණයකි. දැන් තේරුණාද? එක හැඩතලයක් නම් ශුද්ධ. හැඩතල එකකට වැඩි නම් දෙක තුන තිබුණොත් ඒක අර්ධ ශුද්ධ. පහත සඳහන් තල රූප අතරින් සවිදි බහුවස්ස තෝරා ඒවායේ අංක ලියන්න. මොනවද සවිදි බහුවස්ස කියන්නේ? පාද සියල්ල දිගින් සමානයි. අභ්‍යන්තර කෝණ සියල්ල සමානයි. දැන් මෙන්න මේක දිහා බලන්න. පාද සමානයි, අභ්‍යන්තර කෝණ සමානයි. එතකොට අපි කියනවා සවිදි බහුවස්ස. සවිදි බහුවස්ස මොනවද කියලා බලමු. හරි. අංක 1 සවිදි බහුවස්සය. අංක 2 සමචතුරස්‍රය. පාද සමානයි, කෝණත් 90යි. අංක 2. දැන් මේක සවිදි බහුවස්‍රයද? නෑ. ඇයි? කෝණ 4 සමාන වුණාට පාද වෙනස්. ඒතර එක ගන්න බෑ. මේකත් රොම්බසය. පාද සමාන වුණාට මේ කෝණය පොඩි, මේ කෝණය ලොකුයි, ගන්න බෑ. මේකෙත් පාද සමානයි. හැබැයි මේක 90යි වගේ, මේක විශාලයි, මේක සුළු කෝණයක්. ගන්න බෑ. මේක ගන්න පුළුවන්. ඇයි? පාදත් සමානයි, මේ කෝණත් සමානයි. එතකොට අංක කීයද? 6. සවිදි බහුවස්ත්‍ර තියෙනවා මොනවද කියලා බලන්න. සවිදි බහුවස්ත්‍ර තියෙනවා මොනවද බලන්න. මෙන්න මේක. මේවා තමයි සවිදි බහුවස්ත්‍ර. හරි. සවිදි බහුවස්ත්‍ර හරි. අන්න අපි තේරුම් ගත්තා. සවිදි බහුව. පාදත් සම වෙන්න ඕනේ, කෝණත් සම වෙන්න ඕනේ. අභ්‍යන්තර. රූපේ දැක්වෙන සවිදි බහුවස්ත්‍ර හැඩ ටිෂු කඩදාසියක ආධාරයෙන් පිටපත් කරගෙන එක් වර්ගයකින් 20 බැගින් වර්ණ කඩදාසි වලින් කපා ගන්න. එතන මේ හැම එකෙම 20 බැගින් කපාගෙන ටෙසලා කරන සවිදි ටෙසලා කරන නිර්මාණයක් කරන්නලු අභ්‍යාස පොතේ. අලවන්නලු. සවිදි ටෙසලා කරන. හොඳයි අපි ත්‍රිකෝණය කළා පෙන්නුවා. නමුත් අපි බලමු. අපි ඉක්මනට මේක කරලා බලමු. අපි කිරුවනේ එකපාරක්.
කීපයක් මේක සමපාද ත්‍රිකෝණයක්. පුළුවන් බව තේරෙනවා. මම ගොඩක් අර ක්‍රියාකාරකම එතන දීලා තිබිච්ච ඉඳ මම ඒක නැවත දැම්මා. කීපයක් අරන් පෙන්නන්න. ඔන්න මේ ශීර්ෂය හරියට එන්න ඕනේ. බලන්න ෂඩාශ්‍රයක් මතු වෙලත් පේනවා. එතකොට මේකෙන් අපිට පුළුවන් මේ සවිදි බහුවස්ත්‍ර වලින් අපිට සෙට්ටෙසලාකරණයක් හදන්න පුළුවන්. මේක සමපාද ත්‍රිකෝණයක්. ඉස්සලා අර පැත්තට හැදුවා අපි මේ පාර මේ පැත්තට හදමු. හරි. තව ඉතින් මේක අඳින්නයි තියෙන්නේ Tamanට හදලා. කියනවා ඒගොල්ලෝ 20ක් විතර යොදා ගන්න කියලා. හරි. හරි. ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයෙන් අපිට මේක කරගන්න පුළුවන් ලස්සනට. ඊළඟට අපි බලමු සමචතුරස්‍රයනුත් එවැනි වැඩක් කරගන්න පුළුවන්ද අපිට කියලා. පුළුවන් නේද? ඔන්න එක. ඔන්න තියෙනවා තව එකක්. පුළුවන් බව පේනවනේ නේද? තව එකක්. තව එකක්. ඔයගොල්ලෝ මේව 20ක් විතර ලස්සනට පොතේ අලවන්න කියලා කියන්නේ. හරි. තන 6යි තාම. 7යි. එතකොට මේ මොකද්ද? සවිදි බහුවස්ත්‍රයක් සමචතුරස්‍රය. ඒතර ඒකෙනුත් අපිට පුළුවන් අන්න ටෙසලාකරණයක් හදන්න. පුළුවන් නේ? පුළුවන්. හරි. දැන් ඉතින් අපිට ඕන නම් ඕකට මොන හරි ලස්සන වර්ණයකුත් ගන්නවන්න පුළුවන්. දැක්කනේ? හරි. ඊළඟට අපිට දුන්නා සවිදි මොකද්ද? ෂඩාශ්‍රයක්. අපි බලමු. මෙන්න සවිදි ෂඩාශ්‍රයක්. අපි ඒකෙනුත් හදන්නයි යන්නේ. මම 20ක්ම පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට 20කින් අඳින්න පුළුවන්. බලන්න සුන්දරයි නේද කියලා. බලන්න සුන්දරයිද කියලා. මේක බොහොම විනෝද ජනක පාඩමක්. මේවා ලස්සනට ගෙදරදී කපලා අලවන්න පුළුවන්. මේවා විවේක වේලාවකදීත් කරන්න පුළුවන්. හරියටම හේතු වෙන්න ඕනේ මේ. ඔන්න දරුවා. හරි නේද? කීපයක් ඇඳලා පෙන්නනවා. සවිදි බහුවස්ත්‍ර. සවිදි බහුවස්ත්‍ර.
හරියට හේතු වෙන්න ගන්න. හරි. ඕනනම් වර්ණ ගන්නවන්නත් පුළුවන්. මොකක් හරි රටාවකට තියන්න. right. ඒකෙනුත් පුළුවන්. මොනයින්ද පුළුවන් උනේ? සමපාද ත්‍රිකෝණය සවිධි බහුවස්ත්‍රයක් ඒකෙන් පුළුවන් වුණා. සමචතුරස්‍රය සවිධි බහුවස්ත්‍රයක් ඒකෙන් පුළුවන් වුණා. සවිධි ෂඩාශ්‍රය ඒකෙනුත් පුළුවන් වුණා. ඊළඟ එතන ඒගොල්ලෝ අපිට දීලා තිබුණා පංචාශ්‍රයක්. මේ බලන්න මම පංචාශ්‍රය මම ඒක උත්සාහයක යෙදුණා හදන්න මේ. මෙන්න මේ පංචාශ්‍රය බලන්න. මෙතන මේ කොහොම තිබ්බත් කොච්චර දඟලලා තිබ්බත් මේ ශීර්ෂය සම්පූර්ණ කරන්න බෑ. මේක සම්පූර්ණ කරන්න බෑ. බෑ. දැන් මේ ශීර්ෂ කෝණය ඔය දන්නවා ඔයගොල්ලෝ මේ ලක්ෂය 360ක් වෙනවා. 360ක් වෙනවා ආන්සර්. ඒතර පංචාශ්‍රයේ තියෙන්නේ 108යි. මේක 108ෙන් බෙදුවම පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ. ඒතර මේක සවිධි පංචාශ්‍රයක් එක ඇත්ත. නමුත් සවිධි ටෙස්ලාකරණයක් හදන්න බෑ. දැන් ත්‍රිකෝණය ගැන හිතන්න. ත්‍රිකෝණය අංශක 60යිනේ කෝණයක්. 360 හරියටම 60න් බෙදෙනවා. 6ක් එනවා. එන පුළුවන්. සමචතුරස්‍රය 90යි. 90න් බෙදන්න 4ක් එනවා පුළුවන්. මේ ශීර්ෂයකට 4ක් එනවා. ඊළඟට ෂඩාශ්‍රය බලන්න. 60න් බෙදන්න 6ක් එනවා. 360ට කීයද? 6යි. ෂඩාශ්‍රය 120යි නේද? ෂඩාශ්‍රය 120යි. 120 ඒවා කීයක් එනවද? 3ක් එනවා. මේක 90යි. මේක 60යි. ඒත් මේවා හරියටම පූර්ණ සංඛ්‍යා එනවා නම් විතරයි අපිට පුළුවන්. මේක බැරි. මේක හරියටම 360 බෙදෙන්නේ නැහැ. මේ ශීර්ෂය පිරෙන්න ඕනේ හරියට අංශක 360. සවිධි තනි රූපයකින් හදන්න බෑ. හොඳට බලන්න. හරි. දැන් මේ බලන්න මේ හදපු ඒවා. මේකෙන් පුළුවන්. මේක සවිධි. මේකත් පුළුවන්. අන්නේ පුළුවන් ටික ඔක්කොම මම එකට අරගෙන පෙන්නලා තියෙනවා. මොකද මම කලිනුත් කිව්වා මේක 360 කෝණයක් අංශක 60යි. එතකොට 6ක් එනවා. මේක 360 ඒක තමයි පෙන්වන්නේ. 90ෙන් බෙදුවම 4ක් එනවා. 4ක් එනවා. මේක 360යි. කෝණයක් 120යි. එතකොට හරියටම ඒ වයින් 3යි එන්නේ මුල්ලකට මේ. මේකේ 4යි. මේකේ 6යි. ශීර්ෂයකට එන ප්‍රමාණය. හරි. සවිධි ටෙස්ලා කරන. ඔන්න සවිධි බහුවස්ත්‍ර හැඩ එකක් පමණක් භාවිතා කරනු ලබන ටෙස්ලා කරන සවිධි ටෙස්ලා කරන නම් වේ. එහෙනම් අපි අර ඉස්සලා හදපු තුන් දෙනාම සවිධි ටෙස්ලා කරන. සමපාද ත්‍රිකෝණය, සමචතුරස්‍රය, සවිධි ෂඩස්රය. සවිධි ෂඩස්රය. දැන් මේක බලන්න මේක හරි. මේක එතකොට සවිධි ටෙස්ලා කරන. මේක සමචතුරස්‍ර වලින් හැදුවට සවිධි ටෙස්ලා කරණයක් නෙමෙයි. කියන්න පුළුවන්ද දරුවෝ හේතුව? හේතුව තමයි මේ බලන්න මේ ශීර්ෂ සම්පාත වෙලා නැහැ. මේ ශීර්ෂය වෙනම තියෙන්නේ. මේක වෙනම. මේක මෙතනට එන්න ඕනේ. එහෙම සම්පාත වෙලා නැත්තම් මේක සවිධි ටෙස්ලා කරණයක් නෙවෙයි. මේ එක හැඩතලයක ශීර්ෂ තවත් හැඩතලයක ශීර්ෂ සමග සමපාත එක මත එක වැටෙන්න ඕනේ. සමපාත විය යුතුයි. සමාන නෙමෙයි. එක මත එකද මේ හැම එකම එක මත එක වැටලා තිනවා මේ. ආනේ ලක්ෂ්‍ය. මේක නෙමෙයි කියන එක තේරුම් ගත්තද? මේ ශීර්ෂයයි මේ ශීර්ෂයයි එක මත එක වැටිලා නැහැ.
දැන් ත්‍රිකෝණ ඇන්දොත් දරුවන්ට එහෙමත් පුළුවන් නේ. ඔන්න එක සෙට් එකක් මෙහෙම ඇඳගෙන යනවා. ඔව්. අනිත් එක මෙහෙම ඇන්දොත් මේ විදියට. අන්න ඒක එහෙම වෙන්නේ නැහැ. සවිදි වෙන්නේ නැහැ. ශීර්ෂ එකට එන්න ඕනේ. ඒකත් අතිශයින් වැදගත් මතක තියාගත යුතු කරුණක්. අර්ධ සවිදි ටෙසලා ගන්න. සුද්ධ ටෙසලා ගන්න මොනවද? කියන්නේ එක හැඩතලයකින් හැදුවා. අර්ධ ශුද්ධ හැඩතල දෙකකින්. එතකොට සවිදි ටෙසලා ගන්න හැදුවේ එකකින්. එන අර්ධ සවිදි නම් එකකට වැඩි ගාණක්. මෙවන් සවිදි හැඩතල දෙකක් හෝ වැඩි ගණනක් යොදාගෙන ශීර්ෂ ලක්ෂයක් වටා දක්ෂිනාවර්ත හෝ වාමාවර්ත අනේ කියලා දෙන්න ඕනේ. දක්ෂිනාවර්තව හෝ වාමාවර්තව බහුවස්ත්‍රවල සැකැස්ම නොවෙනස් වන පරිදි ටෙසලා කරන අර්ධ සවිදි ටෙසලා කරන වේ. දැන් මේක දිහා බලන්න. මේක හදලා තියන්නේ මොනවයින්ද? සමචතුරස්‍රයි ත්‍රිකෝණයි. දැන් මේක අපි දක්ෂිනාවර්ත කියන්නේ ඔරලෝසුව කටුව යන පැත්තන්නේ. කොහොම ඇන්දොත් බලන්න චතුරස්‍ර එකයි ත්‍රිකෝණ එකයි ත්‍රිකෝණ එකයි ආයි ත්‍රිකෝණ එකයි ආයි ත්‍රිකෝණ එකයි චතුරස්‍ර එකයි. ඕමනේ ආවේ මෙහෙමයි ආවේ. දැන් මේක බලන්න. දැන් මේ ගත්තේ කොයි අතරද? දක්ෂිනාව. මේක වාමාවර්තව ගන්න. චතුරස්‍ර එකයි ත්‍රිකෝණ එකයි මේකේ ත්‍රිකෝණ එකයි. අන්න බලන්න. ආයි ත්‍රිකෝණ එකයි අන්තිමට චතුරස්‍ර එකයි. මේ පැත්තට ගියොත් එන්නේ අනිත් පැත්තට. නමුත් එකම පිළිවෙලට තමයි තියෙන්නේ. වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත. ඒතකොට මේක මොකද්ද? ආර්ධ සවිදි ටෙසලා ගන්න. අනික හොඳට තේරුම් ගන්න. මේක හැඩය ඒ විදිහට වෙන්න ඕනේ වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත. මම ඔන්න ලියලා පෙන්නුවා. අච්චපතේ ඔයගොල්ලෝ ලියලා පෙන්නන්නේ නැහැ. මම පෙන්නුවා. ත්‍රිකෝණ එක චතුරස්‍ර එක කියලා. මේ ශීර්ෂ ලක්ෂය අරක දිහා බලන්න. මෙන්න මේකේ බලන්න ඒ වල මේ පැත්තට යන් මේ පැත්තට යන් ත්‍රිකෝණය ෂඩස්‍රය ත්‍රිකෝණ එකයි ෂඩස්‍ර එක ආයි ත්‍රිකෝණ එකයි ආයි මොනවද ෂඩස්‍ර එකයි වම් පැත්තට ගියා. අනිත් පැත්තට යන්න මෙන්න ෂඩස්‍රය අන්න ෂඩස්‍රය ත්‍රිකෝණය කැඩිලානේ. අර ඕඩර් එක පිළිවෙල කැඩිලා. එහෙනම් මේක සවිදි අර්ධ සවිදි ටෙසලා කරණයක් නොවේ. අර්ධ සවිදි ටෙසලා කරණයක් නොවේ. ඇයි? වාමාවර්තව මෙතන තියෙන එක නෙමෙයි. ලක්ෂ දෙකක් ගත්තොත් ඒ විදියක්. වාමාවර්තව ගන්නත් පුළුවන්. ඒත් ඒකෙන්නේ වෙන එකක්. දක්ෂිනාවර්ත ගත්තත් එන්නේ වෙන එකක්. මේ ගත්තොත් එන්නේ ත්‍රිකෝණය ෂඩස්‍රය වෙනස්. මේක අර්ධ සවිදි හරිනේ. ටෙසලා කරණයකි. හරි. අරක නෑ. ශීර්ෂය බලන්න. යම් තලයක නිර්මාණය කළ හැකි අර්ධ සවිදි ටෙසලා කරන 8ක් පමණයිලු තියෙන්නේ. එයා හිතන්න. ඒවා පහත දැක්වේ. මේ බලන්න එක එක අරගෙන මේ ඔක්කොම අර්ධ සවිදි ටෙසලා කරන. පුළුවන් 8යිලු. පුළුවන් ද බලන්න ඕගොල්ලන්ට ඊට වැඩි හදන්න. අන්න නම කියන වැඩක් කරගන්න පුළුවන්. මීට වඩා වෙනස් රූපයක් ඇන්දොත්. අන්න බලන්න. මේ ඔක්කොම සවිදි බහුවස්ත්‍ර. මේක ඇතුලේ ත්‍රිකෝණයක් දාලා තියෙනවා. මේවා සමචතුරස්‍රයක් දාලා ත්‍රිකෝණයක් දාලා තියෙනවා. අතනත් බලන්න. වාමාවර්ත දක්ෂිනාවර්ත ඕනම තැනක සමාන වෙනවා. එතකොට අර්ධ සවිදි. හොඳයි නේද කතන්දරේ? අච්චපදේ මේක තියෙනවා. හොඳට බලන්න. සවිදි ටෙසලා කරන නිර්මාණය සඳහා යොදාගත හැකි සවිදි බහුවස්ත්‍ර මොනවාද?
ඔව්. සමපාද ත්‍රිකෝණය සවිදි. සමපාද ත්‍රිකෝණය. හරි. හරි. තව කියන්න. අපි යන්නේ සමචතුරස්‍රය. සමචතුරස්‍රය. සවිදි ෂඩාශ්‍රය. සවිදි ෂඩාශ්‍රය. හරි. සවිදි ටෙස්ලා කරන වර්ග කීයක් කියන්නකෝ. රූප තියන්නේ 3 නම් ඒවා එක එක තනි තනියම හදන්න එපා. එහෙනම් වර්ග තියන්නේ 3යි. 3කි. 3කි. හරි. සවිදි බහුවස්ත්‍රක අභ්‍යන්තර කෝණයක අගය 98කි. අන්න කතන්දරේ 98ලු. මෙම බහුවස්ත්‍රය භාවිතයෙන් සවිදි ටෙස්ලාකරණයක් කළ හැකිදයි පැහැදිලි කරන්න. අපි 398න් බෙදනවා. මෙතන එනවා 3යි. තව 98 බෙදලා පෙන්නන්න ඕනේ නැහැ. භාග ගාණක් එනවා. 4ක් යන්නේ නැහැ. එතකොට මේ භාග ගාණක් එනවා කියන්නේ මේ ශීර්ෂය වටා ශීර්ෂ ලක්ෂය පුරවන්න බෑ. පුරවන්න බෑ. එතකොට මෙය සවිදි ටෙස්ලාකරණයක්. සවිදි මෙයින් නේද? මෙයින් අපි එහෙම ලියමු ලස්සනට. මෙයින් සවිදි ටෙස්ලාකරණයක්. මෙයින් සවිදි ටෙස්ලාකරණයක් කළ නොහැකිය. මම පෙන්වන්නේ ඉස්සල්ලා 108න් සවිදි පංචාශ්‍රය බැරුව වගේම තමයි. 98 නුත් බෑ. පහත් සඳහන් රූප අතරින් අන්න සවිදි ටෙස්ලාකරණ වන ඒවා තෝරා ඒවායේ අක්ෂර ලියන්න. මෙතින් මම දාගෙන දෙක අර්ධ සවිදි ටෙස්ලාකරණ තෝරා ඒවායේ අක්ෂර ලියන්න. දැන් පළවෙනිය කවුද? සවිදිනේ එක જાතියක් විතරයි. මෙයා එක જાතියක් විතරයි. හරි හොඳ බලන්න. මෙයා මොනවද? හැමතැනම එක වගේනේ හරියට තියෙනවා. ෂඩාශ්‍රයයි ත්‍රිකෝණයයි සමචතුරස්‍ර දෙකයි. 120යි 90යි සවිදි ෂඩාශ්‍රය 90 දෙකයි 60යි. හරියටම එනවා 360 එනවා. එතකොට එයාවත් ගන්න පුළුවන්. C. මෙයා කවුද? ඕනම තැනක් බලන්න මෙතන. 2 1යි. 2 1යි. 2 1යි. මේ පැත්තට ගියොත් 2 1යි. ඕන පැත්තට 2 1යි. එකත් ගන්න පුළුවන්. D. හරි. තව තියෙනවද බලන්න. ඒවා සවිදි. සවිදි නෙමෙයි ඒවා. ඒවා සවිදි නෙමෙයි. ඒවා සවිදි නෙමෙයි. අන්න ඇයි ඒවා සවිදි නොවෙන්නේ ඇයි? ඒවා සවිදි නෙමෙයි. මොනවද ඒවා? ಜಾති දෙකකින් හැදුනේ. දෙකකින් හෝ තුනකින්. එහෙනම් CD දාන්න ඕනේ මේකට. අර්ධ සවිදි. මේකත් බලන්න. 3යි 1යි. 3යි 1යි. 3යි 1යි. මේකත් අර්ධ සවිදි. කවුද? E. සමචතුරස්‍රය හැමතැනම. මේක මොනවාද? ෂඩස්රයි ත්‍රිකෝණයි. මේක පිළිවෙල ගන්න. ත්‍රිකෝණයයි ෂඩස්‍රයයි ත්‍රිකෝණයයි ෂඩස්රයයි. මේක බෑ. මෙතන නෑ නෙමෙයි. මෙතන වෙනස්. වෙනස්ද? ෂඩස්රයයි ත්‍රිකෝණයයි ෂඩස්රයයි. ත්‍රිකෝණය. ෂඩස්රයයි ත්‍රිකෝණයයි හරිනේ. හරි. කවුද? G. හරි. H කොයි පැත්තටවත් නැහැ.
ඇයි මේක සවිදි නෙමෙයි ඍජු කෝණාශ්‍රනේ. එයා සවිදි නෙමෙයි. එහෙනම් එයාව ගන්න බෑ. එයාව ගන්න බෑ. එයාව ගන්න බෑ. මෙයාව තව සැරයක් බලන්න මෙතන. ඕනම තැනක එක වගේනේ. හරි. මෙතනත් ඒ වගේ. හරි. හොඳයි. අපි යමු එහා පැත්තට. මේකෙත් තියෙනවා. සවිදි තෙසලා ගන්න. මේ කෙලින්ම පුළුවන් I IJ K L බෑ. සවිදි බහුවස්ත්‍රය නෙමෙයි. මොනවාද ජාතිය? රොම්බස්. කොයි පැත්තටද තියෙන්නේ? M. M යන්නේ අර්ධ සවිදියකටනේ. M. මේ කතා කරලා වැඩක් නැහැ. සවිදි නෙමෙයි. මේක බලන්න. මොනවාද? සමචතුරස්‍ර 2යි සම්පාද ත්‍රිකෝණ 3යි. 2යි 3යි. 2යි 3යි. 2යි 3යි. හරි. ඒ කවුද? O. සවිදි. O. P. P බෙදයා බලන්න. P නෑනේ. මේකේ ඉන්නේ මොනවාද? ෂඩාශ්‍ර 2යි ත්‍රිකෝණ 2යි. මේක මාරුවට වෙන පැත්තකට තියෙන්නේ. මේක නෑ. ගන්න බෑ. ගන්න බෑ. මේක දිහා බලන්න. 1යි 2යි 3යි. මොකද්ද මුලින්ම චතුරාශ්‍රය සමචතුරාශ්‍රය මේක හරි. සමචතුරාශ්‍රය මේක හරි. මේක හරි. Q. Q නේද? Q. අර්ධ සවිදි. Q නේ. Q වහුරල යන්නේ කොහමද? මෙහෙම. හරි. ඊළඟට අන්න සවිදියේගේ දැම්මේ. සවිදියේගේ දැම්මේ. සවිදියේගේ දැම්මේ. ඕකෝගෙත් දැම්මේ. ඕත් දාලා තින්නේ සවිදියේගේ. ඕ සවිදියේගේ දාලා. අර්ධ සවිදි. ආයෙසර චෙක් කරලා බලමු. Q දැම්මා මේක. හරි නේද? හරි. R අර්ධ සවිදි. ඔන්න ආයෙසරයක් බලමු. සවිදි ඒවා මොනවද? I J K I J K. එතකොට අර්ධ සවිදි M O M O Q R. හරි. M O Q අමාරු වෙලා අකුරු කමන්නේ අනේ කමන්නේ. හරි. අපි යනවා. පහසදාන් සවිදි බහුවස්ත්‍ර වලින් සිදු කළ ඇති තෙසලා කරන අර්ධ සවිදි තෙසලා ගන්න එනවන්නේ වන්නේ දැයි හේතු සවිතව දෙන්න. දැන් මේක අර්ධ සවිදි. මොකද ශීර්ෂයක් ගන්න. හරි. මොනවාද? ෂඩාශ්‍ර 1 ත්‍රිකෝණ 1 ෂඩාශ්‍ර 1 ත්‍රිකෝණ 1. ඕනම තැනකට එන්න මෙතන. ෂඩාශ්‍ර 1 ත්‍රිකෝණ 1 ෂඩාශ්‍ර 1 ත්‍රිකෝණ 1. හරිනේ? හරි. එතකොට අර්ධ සවිදි දාවන්නේ ඇයිද? ශීර්ෂ කෝණය शीर्ष लक्ष्य कोण अंशक 308 පිළිවෙලට ඇත. සවිදි බහුවස්ත්‍ර 2ක් පමණක් භාවිතා කර ඇත. හරි. අර්ධ සවිදි. අර්ධ සවිදි නිර්මාණය වන්නේ ඇයිද කියන්නේ.
මේකත් බලන්න. කවුද මේ? සමචතුරස්‍රය, ෂඩාශ්‍රය. මේකේ කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7යි 8යි 9යි 10යි 12යි. ද්වාදශාශ්‍රයක්. එතකොට ද්වාදශාශ්‍රයක්. ද්වාදශාශ්‍රය 1යි ෂඩාශ්‍රය 1යි අනිත් එක කවුද? සමචතුරස්‍රය 1යි. ඕනම තැනකින් අනිත් පැත්තට ගියත් ඒකයි. මෙතන බලන්න. මෙතන මොකද්ද? ද්වාදශාශ්‍රය, සමචතුරස්‍රය, ෂඩාශ්‍රය. ඔන්න ආයෙත් බලන්න. මෙතන මොකක්ද ආවේ? ද්වාදශාශ්‍රය, ෂඩාශ්‍රය, සමචතුරස්‍රය. මෙතන වාමාවර්තව ද්වාදශාශ්‍රය, ෂඩාශ්‍රය, සමචතුරස්‍රය. හරි. ෂඩාශ්‍රය, සමචතුරස්‍රය. දක්ෂිනාවර්තව ගත්තොත් එකක් හරියනවා, වාමාවර්තව ගත්තොත් එකක් හරියනවා. එතකොට කොහොමද යන්නේ? ශීර්ෂ කෝණය 360යි. හරි. ශීර්ෂ ලක්ෂයේ කෝණ අංශක 360 පිළිවෙලට ඇත. සවිදි බහුවස්ත්‍ර කීයද? 3ක් යොදා ඇත. ආර්ධ සවිදි ටෙසලාකරණයකි. ආර්ධ සවිදි ටෙසලාකරණයකි. මට තේරුන්නේ නැහැ. මං කියපු දේ බලන්න ආයෙසරයක් තේරුන්නේ නැත්නම් මේ ශීර්ෂ ලක්ෂයක් අරන් බලන්න මේ පිළිවෙල එනවා රැකෙන්න ඕනේ. එක්ක වාමාර්ථ රැකෙන්න ඕනේ නැත්නම් දක්ෂිනාවර්ත රැකෙන්න ඕනේ. මේ ද්වාදශාශ්‍රය, මේ ෂඩාශ්‍රය, මේ සමචතුරස්‍රය. මේ ෂඩාශ්‍රය ත්‍රිකෝණය, ෂඩාශ්‍රය ත්‍රිකෝණය. ඒ පිළිවෙල රැකිලා තියෙනවා. එහෙනම් ඒක ආර්ධ සවිදි ටෙසලාකරණයක් පැහැදිලිව. අපි යන්. මිශ්‍ර අභ්‍යාසය. ආර්ධ සවිදි ටෙසලාක නිර්මාණ යොදාගෙන බිත්ති සැලසුම සුදු නිර්මාණ කීපයක් කරා. මොන බලන්න මේ මම නිර්මාණය කරපු ඒවා. ආර්ධ සවිදි ඕන එකක් පුළුවන්. දැන් මේක ත්‍රිකෝණ වලින් කරලා තියෙන්නේ. එතකොට සවිදි ටෙසලාකරණය. මේක මොනවද? ත්‍රිකෝණ සහ සමචතුරස්‍රය. ආර්ධ සවිදි. මේක මොනවද? මෙතනින් ගන්න. අර අපි දැක්ක එකක් ඉස්සෙල්ලා මේ ෂඩාශ්‍රය, ත්‍රිකෝණය, ෂඩාශ්‍රය. ෂඩාශ්‍රය, ත්‍රිකෝණය, ෂඩාශ්‍රය. ෂඩාශ්‍රය, ත්‍රිකෝණය, ෂඩාශ්‍රය. ආර්ධ සවිදි. මේ කවුද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. කොට ෂඩාශ්‍රය, සමචතුරස්‍රය, ත්‍රිකෝණය, සමචතුරස්‍රය. ෂඩාශ්‍රය, සමචතුරස්‍රය, ත්‍රිකෝණය, සමචතුරස්‍රය. හරිනේ. රටාව තියෙනවා. අන්න බලන්න ඒක ආර්ධ සවිදි. ඒතර ආර්ධ සවිදි දා සවිදි. බිත්ති සැරසිල්ල වල මේ මම නිර්මාණය ටිකක් තෝරගත්ත ඒවා. ඕගොල්ලන්ට මේවා මීට වඩා ලස්සන ඒවා නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තම කියනවනම් මම ගත්තේ මේක පරිගණක ඇසුරේ. මම ඇන්දේ මම පරිගණකයේ තිබිච්ච මම තෝරලා කීපයක් අරගෙන මෙතනට දෙන්න. අචුකදේ දින සමහර ඒවාත් අපි දැකලා තිනවා පරිගණක ඇසුරෙන් ලබාගත්ත දේවල්. ඉතින් ඒක ඕනම දෙයක් තියෙනවා. මීට වඩා ගොඩාක් රාශියක් තියෙනවා අරන් බලන්න. එහෙමනම් දරුවනේ අපි ඔබේ ටෙස්ලාකරණ පාඩම ගැන තමයි කතා කළේ. මගේ මූල ධර්මات ඉගෙනුවා. අචුපදේ සියලුම නිදසුන අභ්‍යාස කරා. මෙන්න සාරාංශය. සවිදි බහුවස්ත්‍ර හැඩ එකක් මතකයිනේ. පමණක් භාවිතයෙන් කරනු ලබන ටෙස්ලාකරණ සවිදි ටෙස්ලාකරණ නම් වේ. එකක් පමණක්. දෙකක් හෝ කීපයක් භාවිතයෙන් ලක්ෂයක් වටා දක්ෂිනාවර්තව වාමාවර්තව සැකැස්ම නොවෙනස්ව කරනු ලබන ආර්ධ ටෙස්ලාකරණ නම් වේ. මම පෙන්නුවා ලක්ෂයක් අරන් මෙහෙම. පෙන්නුවා මතකද?
ශීර්ෂ ලක්ෂයක් අරන් පෙන්නුවා. අන්න ලියන්න පුළුවන්. ත්‍රිකෝණයක ෂඩස්රයක ත්‍රිකෝණයක ෂඩස්ර ඊළඟට ෂඩස්ර ඕන දෙක දාන්න පුළුවන්. ඕන විදිහකට යන්න පුළුවන්. ත්‍රිකෝණයක ත්‍රිකෝණ දෙක එහෙමත් යන්න පුළුවන්. ෂඩස්රයක ෂඩස්ර දෙක මොන හරි ත්‍රිකෝණය ලියලා අංකයක් දාලා හොයලා බලන්න කොයි විදිහටද ඒක සකස් වෙලා තියෙන්නේ. එහෙනම් දරුවනේ ඔබේ අචුපතේ මේ අවසාන පාඩම. අපි සියලුම උදාහරණ සියලුම නිදසුන් සියලුම ගැටලු කතා කරලා ඔබේ පාඩම අපි මෙතකින් නිමාවට පත් කරනවා.